දැන් මේ කියන රාජ්‍යයේ භූමිකාවට අදාළව කතා කරපු ප්‍රධාන කාර්යභාර වලට අමතරව තවත් කාර්යභාරයන් රාශියක් රාජ්‍යයට පැවරලා එනවා. අපි රාජ්‍ය හඳුන්වන්නේ මානව සංවිධානයේ උත්තරීතර සමාජ සංවිධානයේ මානව සංවිධානයේ. ඒකට හේතුව තමයි මනුෂ්‍යයාගෙන වැඩියෙන්ම හිතන සංවිධානය තමයි රාජ්‍ය. මනුෂ්‍යයාගෙන වැඩියෙන්ම හිතන්නේ පෞද්ගලික සංවිධාන නෙමෙයි. ස්වේච්ඡා සංවිධාන නෙමෙයි. මනුෂ්‍යයාගෙන වැඩිපුර හිතන්නේ රාජ්‍ය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය කරා මනුෂ්‍යයාගෙන වැඩිපුර හිතන්නේ රාජ්‍ය. ආණ්ඩුවක් නෙමෙයි. ආණ්ඩුව කියන්නේ අවුරුදු 5කට බලය අරගෙන එහෙම නැත්නම් සීමිත ඉලක්කාලයකට බලය ලබාගෙන ඒ බලය පාවිච්චි කරලා රට පාලනය කරන්න එක්තරා පිරිසක්. නමුත් රාජ්‍යකාමයෙන් තමයි පුරවැසියාගේ අයිතිවාසිකම් හා අන් සියලුම දේවල් ආරක්ෂා වෙලා තියෙන්නේ. එනුව අපිව ආරක්ෂා කරන ආයතනය තමයි රාජ්‍ය. අපිව රට බලා ගන්න රාජ්‍ය. අපිට පුරවැසිතාවයක් හිමිලා තියෙන රාජ්‍ය නාමය. අපිට අභිමානයක් තියෙනවා අපි එක්තරා රාජ්‍යයකට අයත් පුරවැසියෙක්. ඒතර මේ සියලුම දේවල් උදා වෙලා තියෙන්නේ රාජ්‍ය සංවිධානය. ඒ නිසා තමයි ලෝකයේ බලවතුරු සමාජ සංවිධානයේ විදිහට සමාජයේ බලවතුරු සමාජ සංවිධානයේ විදිහට මානවීය අතර මානවීයගේ ආරක්ෂාව සපයන බලවතුරු සමාජ සංවිධානයේ විදිහට රාජ්‍ය හඳුන්වනවා. ඒක මතක තියාගන්න. මානව පැවැත්ම ආරක්ෂා කරන්නේ ඇසට නොපෙනෙන දෙවියන් වහන්සේ නෙමෙයි. එහෙම නැත්නම් ආධ්‍යාත්මික බලයක් නෙමෙයි. මානව පැවැත්ම ආරක්ෂා කරන්නේ රාජ්‍ය කියන සංවිධානය. රාජ්‍ය කියන මානව සංවිධානය. එනවා මේ රාජ්‍ය කියන මානව සංවිධානයේ පැවැත්ලා තියෙන සෙසුභාවය. උදාහරණයක් වශයෙන් රටේ පළවෙනිම කාර්යය තමයි රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන පවත්වාගෙන යාම. රාජ්‍යයට පැවැත්ලා තියෙන ප්‍රධානතම කාර්යය තමයි මේ කියන විධායක ව්‍යවස්ථාවක අධිකරණ කියන කාර්යවලට අමතරව පැවැත්ලා තියෙන ප්‍රධානතම කාර්යය තමයි රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන පවත්වාගෙන යාම. දැන් අපි රටක ආණ්ඩුවක් තෝරාපත් කරගන්න. එහෙම නැත්නම් ජනනායකයෙක් තෝරාපත් කරගන්න. පාලකයෙක් තෝරාපත් කරගන්න. රජෙක් තෝරාපත් කරගන්න. පළවෙනිම කාරණාව තමයි රටේ ආරක්ෂාව. රටේ නීතිය සාමය සුරක්ෂිත කොට රටේ ආරක්ෂාව තහවුරුවට පවත්වාගෙන යාම තමයි පාලකයාගේ ප්‍රමුඛතම කාර්යභාරය. මොකද ජාතික ආරක්ෂාව විනාශ වුණොත් ජාතික ආරක්ෂාව නැති වුණොත් රටක ජාතික ආරක්ෂාව බිඳී ගියොත් ඒක රටේ සියලුම පුරවැසියන්ට ඍජු ලෙස බලපානවා. ඒ නිසා ප්‍රථමයෙන්ම රාජ්‍යයක ප්‍රධානතම කාර්යභාරය විදිහට සැලකන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කොට පවත්වාගෙන යාම. අපි දන්නවා ඈත අතීතයේ ඉඳන්ම ලංකාව උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ ඈත අතීතයේ ඉඳන්ම ජාතික ආරක්ෂාවට තර්ජනය වෙච්ච අවස්ථා තිබුණා. පළවෙනි උදාහරණය මම ගන්නවා 1971 සිවිල් යුද්ධ සමයේ. නැත්නම් සිවිල් පුරවැසියන් විසින් දියත් කරපු කරන්නේ. ජනතාව විමුක්ති කරනවා කියන සංවිධානය මගින් අවියාවද අමෝරාගෙන රටේ පවතින සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරමින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ක්‍රියා කරපු නිසා ඒක ඒ යුගයේදී රටේ ජාතික ආරක්ෂාවට ඍජුව බලපෑවා. ඒක පළවෙනි උදාහරණය. දෙවන උදාහරණය මම ගන්නවා 83 කළු ජූලි. ඒ කියන්නේ සිංහල අය සහ දෙමළ අය අතර ඇතිවෙච්ච ගැටලුව. එෙහිදී ඉර නොවන සංවිධාන විසින් අභියවද භාවිතා කරමින් රටේ නීති හා සාමය කඩ කරමින් රටේ ජාතික ආරක්ෂාවට ලොකු බලපෑමක් කළා. ඊළඟ එක මම ගන්නවා මේ 88 නැවතවතාවක් ජේ.වී.පී. භීෂණ. රටේ අඳුරු යුගයක්. රටේ රාජ්‍ය ඉතිහාසයේ ගන්න පුළුවන් එක මේ අඳුරු කළු පැනීමක් කියන්නේ. ඒතර මේ කාල සීමාවෙදී සිද්ධ වුණේ රටේ ජාතික ආරක්ෂාවට අනිසාකාරයේ බලපෑම් කිරීම. සාමාන්‍ය පුරවැසියෙක් පවා අභියවද භාවිතා කරමින් සාමාන්‍ය පුරවැසියන් බඩවලු ගන්නට මරාදමන්නට ඒ යුගයේ හිටපු විවිධ පුද්ගලයන්ට හැකියාව තිබුණා. ඒක එක්තරා අවස්ථාවක් 88 කාල සීමාව. ඊට පස්සේ ගන්න පුළුවන් එල්පීටි ශස්ත්‍රවාදය. එල්පීටි ශස්ත්‍රවාදය එක්සත් කොටි සංවිධානය. එල්පීටි නේ එක්සත් කොටි සංවිධානය. මේ එක්සත් කොටි සංවිධානය විසින් උතුරු නැගෙන හිර භූමිය අල්ලාගෙන රටේ අඩක් ඉල්ලලා ඊළම ප්‍රකාශනට ඊළමක් ඉල්ලලා
රටේ ජාතික ආරක්ෂාවට බලපෑමක් කරනවා. 30 අවුරුදු යුද්ධයක් තිබුණා. මේවා අපේ රටේ ජාතික ආරක්ෂාවට බලපෑම් වෙච්ච අවස්ථා. එතකොට එවකට පැවති රජයන් විසින් එවකට පැවති ආණ්ඩුව විසින් එම බලපෑම් වලින් රාජ්‍ය නිදහස් කරගෙන රටේ නීති හා සාම්‍ය ආරක්ෂා කිරීමට විවිධාකාර වූ ප්‍රයත්න කරනවා. අපි දන්නවා 30 අවුරුදු කුරුළු යුද්ධය අවසන් වීම. තරාකාරයක අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. අපේ රටේ නීති හා සාම්‍ය ආරක්ෂා කිරීම. රටක ඉන්න පුළුවන් එක හමුදාවක්. ඒක තමයි නිල හමුදාව. නිල නොවන හමුදාව ඉන්න බෑ. රටක ඉන්න පුළුවන් එක නිල හමුදාවක් වමන. නිල නොවන අය අපි අමුදගත්තේ ඒක හඳුනන රසවාදීන්. දැන් අපි වුණත් අපි ලයිසන් නැතුව බලපත්‍රයක් නැතුව තුවක්කුවක් පාවිච්චි කරන අපි හඳුනන පුළුවන් රසවාදීන්. රාජ්‍යයේ නීතියට සාමයට රාජ්‍ය ආරක්ෂාවට ජාතික ආරක්ෂාවට බලපෑමක් වෙනවායි කියලා අපි වතර ගොඩනගනවා. මෑත කාලීනව අපේ රටේ නීති හා සාමය කඩවෙන අවස්ථාවක් තමයි සාරාංශි බෝම්බ ප්‍රහාරයක් නැති. සාරාංශි බෝම්බ ප්‍රහාරය. ඒ දිස්තුනේ අපේ ජාතික ආරක්ෂාව පිටවෙන්නේ. ඒවකට කවදාද රාජ්‍යයට අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කොට පාත්තාගෙන බැරි වුණා. ඒ නිසා බොහෝමයක් විදුණු බයිපදුන්ට තම ජීවිතේ වන්දිගමන සිද්ධ වුණා. අන්න රාජ්‍ය කාර්යභාර නිසිලස නොතේරුම් ගත්ත නිසා තමයි ජීවිත ගණනාවකින් එහිදී වන්දිගමන සිද්ධ වුණේ. අනේ නිසා අපි රජයක් පත් කර ගැනීමේදී මතක තබා ගත යුතු ප්‍රධානම කාරණා තමයි මේ පත් කරන රජයෙන් අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙනවාද කියන එක. මේ පත් කරන ආණ්ඩුවෙන් අපේ රට සුරක්ෂිත වෙනවාද කියන එක. එහෙම නැතුව පටු අරමුණු වලට ඡන්දය භාවිත කරමින් පක්ෂ දේශපාලනය දෙමින් පාරම්පරික දේශපාලනය දෙමින් පටු අරමුණු වලට තමන්ගේ වටිනාකම් ඡන්දය පාවිච්චි කරොත් නැවත වතාවක් රටේ ජාතික ආරක්ෂාවට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. එහෙම දැන් මේ රජයක් පත් කර ගැනීමේදී අපි වුණ පවරා දෙන පළවෙනිම කාර්යය. ඒ කියන්නේ මහජන නියෝජිතයන් කියලා කියන්නේ. එහෙම නැත්නම් රාජ්‍ය නායකයන් කියලා කියන්නේ අපිව පාලනය කරන අපි විසින් පත් කරලා යවන අපේ නියෝජිතයෝ. ඒ කියන්නේ මහජන නියෝජිතයන් අපේ නියෝජිතයන්. අපිව නියෝජනය කරන තමයි යාළුවෝ පත් කරලා යවන්නේ. ඒක හඳුන්වනවා වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී. එහෙම නැත්නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී. අපි රාජ්‍ය පාලනයට ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ. අපි සම්බන්ධ වෙන්නේ වක්‍ර සම්බන්ධ. ඒක හඳුන්වනවා වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී. එහෙම නැත්නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී. ඒ පත් කරලා යවන කෙනාට අවරල දෙන ප්‍රධානතම කාර්ය තමයි නීතිය හා සාමය ආරක්ෂා කර පවත්වාගෙන යන්න. රාජ්‍ය පාලකයා වශයෙන් ඔබතුමා අපි පත් කරලා යවන්නේ රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න. නමුත් අපේ මිනිස්සුන්ගේ පටුවරක් තියෙනවා රාජ්‍ය ආරක්ෂාවට මොන වුණත් කමක්. රාජ්‍ය ආරක්ෂාවට පිළිවිලා ගියත් කමක් නැහැ. අපේ මිනිස්සුන්ගේ පටුවර මොකද්ද? දේශපාලන වාසිලවාද. එහෙම නැත්නම් තම බඩ වඩවා ගැනීමේ එහෙම නැත්නම් තම සාක්කු පුරවා ගැනීමේ පටුව විමදාර්ථයෙන් ඡන්දේ බාරගන්න. ඒදී රාජ්‍ය කාර්යභාරය විශ්ලේෂ ක්‍රියාත්මක කිරීමට හැකියාව තියෙනවා සම්බන්ධයෙන් සැකයක් මතුවේ. ඒ අනුව පළවෙනි එක ඉදිරියට ගන්නවා රටේ නීති හා සාමය ආරක්ෂා කොට පවත්වාගෙන යාම. ඊළඟ එක තමයි